උදේ මං ආවා. ආයිබෝවන්. ත්‍රිපුතේ අපි අවසාන වශයෙන් කළේ භාග පාඩම. භාග පාඩමේ ගැටලු භාගාසිත ගැටලු කියන ටිකටයි අපි ගියේ. ඒතර කලින් දවස්වල උගන්වපු යා මතක නම් අපිට මේ ටියුට් එකේ ඉතුරු ගණන් ටික හැදුවා හැකි. ඒතර අපි ඔගේ සාකච්ඡා කරා නිබන්ධනයේ 8 වෙනි පිටුවේ 6 වෙනි ගාන දක්වා. බලන්න 7 වෙනි ගාන කියවන්න. 7 වෙනි ගාන කියවලා හදන්න උත්සාහයක් ගන්න. ඔය උදේ සෑම දවසෙම පන්තියට සහභාගී වෙන්න. එක දවසක් හරි සහභාගී නොවුනොත් ඒතර ඔයගලන්ට ওই වැඩේ කරගෙන යන්න බැරි වෙනවා. හරි එතකොට කියන්න එපා උගන්නනවා තේරෙන්නේ නැහැ කියලා. ඉඩමෙන් 8න් 7ක් වන ප්‍රමාණයක ගම්බිරිස් සහ කරාබු නැටි වගා කොට ඇත. මෙන්න තියෙනවා ඉඩමක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඉඩමෙන් 8න් පංගු 7ක් වන ප්‍රමාණයක ගම්බිරිස් වගා කර ඇත. මෙන්න මේ 8න් 7ක වගා කරලා තියෙනවා ගම්බිරිස්. ගම්බිරිස් වගා කර ඇත. නෙමෙයි ගම්බිරිස් සහ කරාබු නැටි. මේ ටිකේ වගා කරලා තියෙන්නේ ගම්බිරිස් සහ කරාබු නැටි වගා කරලා තියෙනවා. ගම්බිරිස් වගා කොට ඇති ඉඩම් ප්‍රමාණය වර්ග මීටර් 450යි. ගම්බිරිස් වගා කරලා තියෙනවා 450ක. කරාබු නැටි වගා කොට ඇති භාගයේ මුළු ඉඩමින් 4න් 1යි. මේ දෙකේ 8න් 7ක ගම්බිරිස් සහ කරාබු නැටි මේ දෙකේ එකතු 8න් 7යි. කරාබු නැටි වගා කරලා තියෙනවා 4න් 1. අපෙන් අහනවා පළවෙනි කොටස ගම්බිරිස් වගා කර ඇති භාගය. එතකොට ගම්බිරිස් වගා කරලා තියෙන්නේ මේ දෙකේ එකතුව පුතේ 8න් 7යි. කරාබු නැටි විතරක් කීයද 4න් 1යි. එහෙනම් ගම්බිරිස් වගා කර ඇති භාගය හොයන්න. සම්පූර්ණ එක 8න් 7 නම් කරාබු නැටි 4න් 1 නම් 8න් 7න් අඩු කරනවා 4න් 1ක්. ඔන්න ගම්බිරිස් වගා කර ඇති භාගය. ගම්බිරිස් වගා කර ඇති භාගය. ගම්බිරිසුයි කරාබු නැටි දෙකම වගා කරලා තියෙන්නේ පුතේ 8න් 7ක. කරාබු නැටි වගා කරලා තියෙන්නේ 4න් 1ක. ගම්බිරිස් වගා කර ඇති භාගය හොයන්න. මේ දෙකේ එකතු 8න් 7යි. 8න් 7න් අඩු කරනවා 4න් 1ක්. කුඩා පොදු ගුණාකාරය 8යි. ඉසුළු කරලා උත්තරේ ගන්න. කුඩා පොදු ගුණාකාරය 8යි. 8ට 8 ඒවා 1යි 1 වරක් 7 7යි. 8ට 4 ඒවා 2යි 2 වරක් 1 2යි. මෙන්න 8න් 5ක ගම්බිරිස් වගා කරලා තියෙනවා. මේ කෑලි 7න් කෑලි 5ක 1 2 3 4 5. මෙන්න මේ කෑලි 5යි ගම්බිරිස් වගා කරලා. මේ කෑලි දෙකේ කරාබු නැටි 8න් 2යි. 8න් 2යි කියන්නේ 4න් 1යි නේද? හරිනේ. දෙවෙනි කොටස මොකක්ද දාන්නේ දෙවෙනි කොටසේ? මුළු ඉඩමේ වර්ගඵලය
මුළු ඉඩමේ වර්ගඵලය හොයන්න නම් මුළු ඉඩමෙන් කීයෙන් කීයක් කීයද කියලා බලන්න. ගම්බිරිස් වගා කරලා තියෙන්නේ 8න් 5ක. මුළු ඉඩමෙන් 8න් 5ක. ඒ ටික 450යි. එහෙනම් මුළු ඉඩමෙන් 8න් 5ක් සමානයි වර්ග මීටර් 450යි. අන්න ගැටලුව. 8න් 5ක් කියන්නේ මෙච්චරක් නම් 8න් එකක් බලනෝ. එම නිසා මුළු ඉඩම බලනෝ. මුළු ඉඩමෙන් 8න් 5ක් කියන්න උච්චර නම් අපි ඉගන්නවා මුළු ඉඩමෙන් 8න් එකක් ගන්න 450 බෙදනවා 5න්. 8න් 5ක වටිනාකමින් 8න් 5ක ප්‍රමාණයෙන් 8න් 1ක ප්‍රමාණය ගන්න ඕක බෙදනවා 5න්. එම නිසා මුළු ඉඩම කියන්නේ 450 බෙදීම 5යි 8න් එකක් කියන්නේ මුළු ඉඩම කියන්නේ 8න් 8ක් නේ වගේ 8 ගුණයක්. දැන් සුළු කරලා උත්තරේ ගන්න මුළු ඉඩම. මුළු ඉඩම. පස්වරක් 1යි පස්වරක් 9යි බිංදුවයි. 8වරක් 9 72යි බිංදුවයි. වර්ග මීටර් 720යි මුළු ඉඩම. තුන්වෙනි කොටස කරාබු නැති වගා කර ඇති වර්ගඵලය. එතකොට මට කියන්න තුන්වෙනි කොටස කරාබු නැති වගා කර ඇති වර්ගඵලය. මුළු ඉඩම පුතේ 720යි. 720න් කරාබු නැති වගා කළේ 4න් එක. 720න් 4න් එකයි. 720 වැඩි කිරීම 4න් එකයි. 720 වැඩි කිරීම 4න් එකයි. සුළු කරන්න. 720ට 4 ඒවා 180යි වර්ග මීටර. 180යි වර්ග මීටර. දැන් පටන් ගන්න පුතේ කියවන්න 8 වෙනි ප්‍රශ්නේ. දැන් පටන් ගන්න 8 වෙනි ප්‍රශ්නය. මේ රූප අඳින්න ඕනේ නැහැ. මම මේ රූප ඇඳේ ඔයගලන්ට පැහැදිලි වෙන්න. හරි. 8 වෙනි ප්‍රශ්නේ කියෝලා ගන්න හදන්න උත්සාහයක් ගන්න. යකඩ කම්බියක් සමාන කොටස් 3කට කපා වෙන් කර ඉන් එක කොටසක් නැවත සමාන කොටස් 4කට බෙදා කපා වෙන් කරනු ලැබීය. කපා වෙන් කළ කුඩා කැබැල්ලක් මුළු කම්බියේ දිගින් කවර භාගයක්ද? මෙන්න තියෙනවා කම්බියක්. මේක සමාන කෑලි 3කට වෙන් කරනවා. සමාන කෑලි සමාන කොටස්කේ 3කට කපා වෙන් කර ඉන් එක් කොටසක් නැවත සමාන කොටස් 4කට බෙදා කපා වෙන් කර මේ කාපව් 4කට වෙන් කරනවා.
මුළු කම්බිය කෑලි 3කට කපලා ඒකේ මේ එක කෑල්ලක් කෑලි 4කට වෙන් කරනවා. පළවෙනි කොටස කපා වෙන් කළ කුඩා කැබැල්ලක් මුළු කම්බියේ දිගින් කවර භාගයක්ද? කුඩා කැබැල්ලක භාගය. මේ AB කියන්නේ මුළු කම්බියෙන් කීයද? 3න් 1යි. සමාන කෑලි 3කට බෙදුවා. මේක 4කට බෙදුවොත් ඒ 3න් 1න් 4න් 1යි. මේක කෑල්ලක් කියන්නේ 3න් 1යි මේ කෑල්ල, ඒකෙන් 4න් 1යි. ඕක සුළු කොළොත් වෙන්නේ 12න් 1යි. 12න් 1යි. දෙක ඉහත වෙන් කිරීම රූප සටහනක් මගින් නිරූපණය කර එකේ ලැබෙන පිළිතුර සමග සසඳන්න. අඳින්න. මෙතෙලා මෙතෙන්ට අඳින්න කොටු 12ක් හිටින්න රේඛාවක් අඳින්න කොටු 12ක්. ඔයගොල්ලෝ කොටුල් පොතේ මේම ඒ කියලා ලකුණු කරලා කොටු 12ක් ඉන්න රේඛාවක් අඳින්න. ඒක සමාන කෑලි 3කට බෙදන්න. සමාන කෑලි 3කට බෙදුවොත් එක කෑල්ලක් කීයද? කොටු 4යි. A වල ඉඳලා B ට කොටු 4යි. B වල ඉඳලා C ට කොටු 4යි. C වල ඉඳලා D ට කොටු 4යි. කොටු 4 A B C D කියලා දාන්න. දැන් මේක වෙන් කරන්න මේ විදිහේ කෑලි 4කට. මේක කෑල්ලක් කියන්නේ සම්පූර්ණ එක කොටු 12යි, මේක කොටු 1යි. එහෙනම් මේ කුඩා කැබැල්ල කියන්නේ සම්පූර්ණ එකෙන් 12න් 1යි. ඔක දෙවෙනි කොටස. දැන් හදන්න තුන්වෙනි කොටස. දැන් හදන්න තුන්වෙනි කොටස. කුඩා කැබැල්ලක් සෙන්ටිමීටර 70ක් දිග නම් මුළු කම්බියේ දිග. කුඩා කැබැල්ලක් කියන්නේ මුළු කම්බියෙන් 12න් 1යි. මුළු කම්බියෙන් 12න් 1ක් කියන්නේ සෙන්ටිමීටර කීයද? 70යි. අන්න ගැටලුව. මුළු කම්බියෙන් 12න් 1ක් සෙන්ටිමීටර 70 නම් එම නිසා මුළු කම්බිය සමානයි 70 වැඩි කිරීම 12යි. 70 වැඩි කිරීම 12යි. 70 වැඩි කිරීම 12යි. අපි ඒක ඉස්සෙල්ලා කියනවා මුළු කම්බියෙන් 12න් 1ක් සමානයි 70 නම් මුළු කම්බිය කියන්නේ 70 වගේ 12 ගුණයයි. සෙන්ටිමීටර 840යි. මේනේ භාග ගැටලු. තොර අපි යනවා 3.2 අභ්‍යාසයට. තක 3.2 අභ්‍යාසයේ කියවන්න. 3.2 අභ්‍යාසයේ කියවන්න. ලකුණු 10ක රචනාමය ප්‍රශ්නයක් මේ කරන්නේ. සාමාන්‍ය පෙළ විභාගෙට ලකුණු 10යි. හැම වාර විභාගයකටම ලකුණු 10යි. තුනේ දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන කියවලා ගාන තේරුම් ගන්න. ගාන කියවලා ගාන තේරුම් ගන්න. මම ওই වෙලාව දෙන්නේ ඔයගලන්ට පොඩ්ඩක් හිතන්න.
නගරේ කාර්යාලයක සේවය කරන ඔස්ටින් මහතා තම මාසික වැටුපෙන් 5/2 කෑම සඳහා වියදම් කර ඉතිරියෙන් 3/2 සිය බිරිඳට යවයි. ගාන තේරුම් ගන්න. මේ තියෙන්නේ ඔස්ටින් මහත්තයාගේ මුළු වැටුප. වැඩ නවත්තන්න. තම මාසික වැටුපෙන් 5/2 කෑම බීම සඳහා. මෙන්න ඔස්ටින් මහත්තයාට කෑම වලට යනවා 5/2. පඩියෙන් භාගයකට කිට්ටුවෙන් යනවා කෑමට. වියදම් කර ඉතිරියෙන් දුන්න 3/2 බිරිඳට. කෑම වලට 5/2 දුන්නට පස්සේ ඉතිරි වෙන්නේ පුතේ 5/3යිනේ. කෑම වලට 5/2 දුන්නට පස්සේ ඉතිරි වෙන්නේ 5/3යි. ඒ 5/3න් 3/2 තමයි බිරිඳට දෙන්නේ. අපෙන් අහනවා පළවෙනි කොටස. දැන් උත්තර ලියන්න බලන්න. කෑම වියදමෙන් පසු වැටුපෙන් කවර භාගයක් ඉතිරි වේද? කෑමට යන්නේ 5/2යි. වැටුපෙන් 5/2 ගියාට පස්සේ ඉතිරි වෙන්නේ 5/3යි. 2. බිරිඳට යවන්නේ ඔහුගේ වැටුපින් කවර භාගයක්ද? බිරිඳට යවන්නේ ඉතිරි වෙච්ච 5/3න් 3/2යි. ඔක සුළු කොලොත් එනවා 3/1. බිරිඳට යවන්නේ 5/2යි. ඔහුට ඉතිරි වන්නේ වැටුපින් කවර භාගයක්ද? තොර පුතේ කෑමට 5/2 ගියා. බිරිඳට 5/2 යවුවා. ඒතොර 5/2යි 4යි. කෑමට 5/2 ගියා බිරිඳට ගියා මේ දෙන්න කැපුණාම බිරිඳටත් දුන 5/2. එන ඔස්ටින් මහත්තයාට දව ඉතිරි වෙන්නේ කීයද? 5/1යි. ප්‍රශ්නාංක 2 හදාගෙන යන්න. ඊට වඩා අමාරුයි භාගයට එන ගාන. දෙවෙනි ප්‍රශ්නය.
පුතේ බලන්න ප්‍රශ්නාංක 2. ඔගොල්ලෝ හදන්න යන්න එපා. දැන් ගාන කියවල ඇති. පුතේ හදන්න වෙලාව ඕනද? එහෙනම් උත්සාහයක් ගන්න බලන්න. මම දෙන්නම් චුට්ටි වෙලාවක් හිතන්න. පුතේ වැඩ නවත්තන්න. වැඩ නවත්තලා බලා ගන්න. මම ගාන හදා ගන්න වෙලාව දෙනවා. දැන් ටික ටික අමාරුයි තියෙන්නේ. එක්තරා මුදලකින් දෙකෙන් එකක් ඒටද මෙන්න මුළු මුදල. මේකෙන් ඒට දෙකෙන් එකයි. ඉතිරියෙන් තුනෙන් එකක් බීට. මෙන්න ඒට හම්බුනේ දෙකෙන් එකයි. ඒට දෙකෙන් එකක් දුන්නට පස්සේ තව ඉතිරි වෙන්නේ දෙකෙන් එකයිනේ. ඒ දෙකෙන් එකෙන් තුනෙන් එකක් බීට. ඒ කියන්නේ බීට හම්බෙන්නේ හයෙන් එකයිනේ. ඒට දුන්න පුතේ දෙකෙන් එකක්. ඒට දෙකෙන් එකක් දුන්නාම ඉතිරි වෙන්නේ දෙකෙන් එකයි. බීට දුන්නේ ඉතිරි වෙච්ච දෙකෙන් එකෙන් තුනෙන් එකයි. අල්ලන්නේ අදහස වැඩි කිරීම. ඒ කියන්නේ හයින් එකයි. දුන් පසු ඉතිරි කොටස සීට ලබා දුන්නා. මෙන්න සීට හම්බුණා මේක ඉතිරි ටික. බෙදු මුදලින් සීට ලැබුණු භාගය. වැඩ නවත්තන්න. ඒ සහ බීට ලැබුණ කොටස ඒට ලැබුණේ දෙකෙන් එකයි බීට ලැබුණේ හයෙන් එකයි. වැඩ නවත්තන්න. ඉතුරු වෙච්ච දෙකෙන් එකෙන් තුනෙන් එකයි කියන්නේ හයෙන් එකයි. එහෙනම් ඒටයි බීටයි ලැබිච්ච මුදල බලන්න. මේ දෙක එකතු කරනවා. වැඩ නවත්තන්න. කුඩා පොදු ගුණාකාරයේ 6යි. 6ට දෙකේව 3යි 3 වරක් එක 3යි. 6ට 6ඒව 1යි 1 වරක් එක 1යි. 6න් පංගු 4යි. ඒටයි බීටයි 6න් 4ක් ලැබුණා නම් එම නිසා සීට ලැබුණු කොටස කීයද? මේ දෙන්නට 6න් 4ක් ලැබුණා. එහෙනම් තව කීයද? ඉතුරු කොටස දුන්නේ සීට. තව ඉතුරු වෙන්නේ කීයද? 6න් 2යි. ඔක සුළු කළොත් වෙනවා 3න් 1ක්. දැන් හදන්න පළවෙනි කොටස. හදන්න පළවෙනි කොටස. ඒ හා බීට ලැබුණු කොටස. ඒ හා බීට ලැබුණු කොටස. ඒ හා බීට ලැබුණු කොටස. ඒට ලැබුණේ දෙකෙන් එකයි. බීට ලැබුණේ 6න් එකයි. ඉතිරි භාගෙන් 3න් එකයි 6න් එකයි. දැන් බලන්න එකතු කරන්න.
බලන්න එකතු කරන්න. කුඩාපතු ගුණාකාරය 6යි සුළු කරන්න. හයට දෙකේව 3යි 3 අරක් එක 3යි 6ට 6ව 1යි වරක් එක 1යි 6න් 4යි. ඒ හා බීට 6න් 4ක් ලැබුණා නම් ඉතුරු කොටස සීට ලැබුණේ 6න් 2යි. 6න් 2යි කියන්නේ සීට හම්බෙලා තින්නේ 3න් 1යි. දෙක දෙවෙනි කොටස. දෙවෙනි කොටස. ඉහත ආකාරයට නොබෙදා තිදෙනා අතර සමසේ එම මුදල බෙදුවහොත් එවිට බීට ලැබෙන මුදල ඉහත ආකාරයට බෙදීමෙන් ලැබෙන මුදලමෙන් දෙගුණයක් වන බව. මේ ආකාරයට නොබෙදා තිදෙනා අතර සමසේ බෙදූ විට බීට ලැබෙන මුදල. මට කියන්න සමසේ බෙදූ විට බීට ලැබෙන කොටස මේ මුදල 3 දෙනා අතර සමසේ බෙදුවොත් මේ මුදල 3 දෙනා අතර සමසේ බෙදුවොත් බීට ලැබෙනවා 3න් එකක්. බීට ලැබෙනවා 3න් එකක්. ඉහත ආකාරයට බෙදීමෙන් ලැබෙන මුදලමින් දෙගුණය. ඉහත ආකාරයට හදන්න එපා. බෙදූ විට ලැබෙන කොටසේ දෙගුණය. මේ ආකාරයට බෙදපුවාම බීට ලැබුණේ 6න් එකයි. මේ ආකාරයට බෙදපුවාම බීට ලැබුණේ 6න් එකයි. ඒකේ දෙගුණය දෙවරක් 1යි දෙවරක් 3යි. ඒත් ඉන්නේ 3න් එකයි. සමසේ බෙදුවොත් බීට ලැබෙන්නේ 3න් එකයි. ඉහත ආකාරයට බෙදූ විට ලැබෙන කොටසේ දෙගුණයක් කීයද? මේ ලැබෙන කොටසේ 6න් එකේ දෙගුණය කියන්නේ කීයද? 3න් එකයි. එහෙනම් මේ දෙක සමානයි. සමසේ බෙදූ විට ලැබෙන මුදල සමසේ බෙදූ විට ලැබෙන මුදල ඉහත ආකාරයට බෙදූ විට ලැබෙන මුදලමින් දෙගුණයක් වේ. ඊට යටින් ලියන්නේම නිසා වාක්‍යයකින් ලියන්න සමසේ බෙදූ විට ලැබෙන මුදල 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 ඉහත ආකාරයට බෙදූ විට ලැබෙන මුදලමින් දෙගුණයක් වේ. සමසේ බෙදූ විට ලැබෙන මුදල ඉහත ආකාරයට බෙදූ විට ලැබෙන මුදලමෙන් දෙගුණයක් වේ. දැන් 3 වෙනි කොටස කියවලා බලන්න. 3 වෙනි කොටස කියවලා බලන්න.
මුලින් සඳහන් ආකාරයට බෙදීමේදී සීට රුපියල් 1000ක් ලැබුණි නම් තිදෙනා අතර බෙදන ලද මුදල සොයන්න. දැන් ඉහත ආකාරයට බෙදපුවාම සීට ලැබුණේ ඉහත ආකාරයට බෙදපුවාම සීට ලැබුණේ මුළු මුදලින් 3/1යි. මෙන්න මේ මුළු මුදලින් 3/1 රුපියල් 1000යි. එතකොට එහෙනම් මුළු මුදලින් 3/1ක් සමානයි රුපියල් 1000ක් නම් මුළු මුදල කියන්නේ 1000 වගේ 3යි. දැන් තුන්වෙනි කොටස. මුළු මුදලින් 3/1ක් සමානයි රුපියල් 1000යි. එම නිසා මුළු මුදල සමානයි 1000 ගුණ කිරීම 3යි. 1000 ගුණ කිරීම 3යි. 1000 ගුණ කිරීම 3යි කියන්නේ රුපියල් 3000යි. එකයි තාමනේ. ඊගාව ගාන කියවන්න. ඊගාව ගාන කියවන්න පුතේ. ඊගාව ගාන කියවන්න. ගාන කියවලා හදන්න උත්සාහයක් ගන්න. ශාලාවක බිමේ වර්ගඵලයෙන් 3/2ක් පන්ති කාමරයේ සඳහාත් ඉතිරි බිමෙන් 3/2ක් කාර්යාලයේ සඳහාත් වෙන්කර ඉතිරි වන වර්ග මීටර් 200ක බිම් ප්‍රමාණය පුස්තකාලය සඳහා වෙන් කිරීමට තීරණය කර ඇත. කාර්යාලයේ සඳහා වෙන්වන්නේ මුළු ඉඩමින් කවර භාගයක්ද? පුස්තකාලය සඳහා වෙන් කර ඇති මුළු ඉඩම් ප්‍රමාණයෙන් කවර භාගයක්ද? ශාලාවේ බිමේ මුළු වර්ගඵලය කීයද? පන්ති කාමරයේ සඳහාත් කාර්යාලයේ සඳහාත් වෙන්වන බිම් ප්‍රමාණය වෙන වෙනම සොයන්න. බලන්න. ගාන කියනවා. තුන්වෙනි ගාන. ශාලාවක බිමේ වර්ගඵලයෙන් මෙන්න ශාලාව. ශාලාවේ බිමේ වර්ගඵලයෙන් 3/2ක් පන්ති කාමරයේ සඳහාද ඉතිරි බිමෙන් 3/2ක් කාර්යාලයේ සඳහාද 3/2ක් පන්ති කාමරයට ගියාම තව ඉතුරු වෙන්නේ 3/1යි. ඒකෙන් 3/2ක් ඒ කියන්නේ 9/2ක්. පන්ති කාමරයට ශාලාවෙන් 3/2ක් ගියා. කාර්යාලයට යන්නේ මේකෙන් ඉතිරි වෙනවා තව 3/1ක්. ඉතිරි බිමෙන් 3/2ක් කාර්යාලයේ සඳහාත් වෙන් කර ඉතිරි වන වර්ග මීටරය වර්ග මීටර් 200 පුස්තකාලය සඳහා වර්ග මීටර් 200ක් වෙන් කළා. දැන් පළවෙනි කොටස
කාර්යාලය සඳහා වෙන්වන්නේ මුළු ඉඩමින් කවර භාගයක්ද? කාර්යාලය සඳහා වෙන්වන කොටස 3/1 3/2යි. 3/1 3/2යි. 9/2යි. වැඩ නවත්තන්න. දෙක පුස්තකාලය සඳහා වෙන් කර ඇති ප්‍රමාණය කවර භාගයක්ද? මට කියන්න පන්ති කාමරයේ සහ කාර්යාලයට වෙන් වූ කොටස. පන්ති කාමරයට 3/2යි කාර්යාලයට 9/2යි. ඔන්න පන්ති කාමරයටයි කාර්යාලයටයි වෙන් වෙච්ච ටික වැඩ නවත්තන්න. පන්ති කාමරයට 3/2යි කාර්යාලයට 9/2යි. කුඩා පොදු ගුණාකාරයේ 9යි. 9ට 3 වරක් කියද 3යි 3 වරක් 2 6යි. 9ට 9 1යි 1 වරක් 2 2යි. 9න් 8යි. මෙන්න පන්ති කාමරයටයි කාර්යාලයටයි මේ දෙකට යනවා 9න් 8ක්. අපෙන් ආන්නේ පුස්තකාලය සඳහා වෙන්වන. එම නිසා පුස්තකාලය සඳහා වෙන් වෙන්නේ මේ දෙකට 9න් 8ක් යනවා නම් ඉතිරි ටික යන්නේ පුස්තකාලයට 9න් 1යි. තුන්වෙනි කොටස ශාලාව බිමේ මුළු වර්ගඵලය මෙන්න පුස්තකාලයට ගියේ ශාලාවේ මුළු බිමෙන් 9න් 1ක් ගියා පුස්තකාලයට. පුස්තකාලයට ගියේ වර්ග මීටර 200යි. එනම් මුළු ඉඩමෙන් මුළු බිමෙන් 9න් 1ක් 200 නම් අපෙන් අහනවා මුළු වර්ගඵලය කියන්නේ 209යි 1800යි වර්ග මීටර. වර්ග මීටර. හදන්න ඔතෙන්ට එන්නකම්. හදන්න ඔතෙන්ට එන්නකම්. පළවෙනි කොටස කාර්යාලය සඳහා වෙන් වූ කොටස. කාර්යාලයට වෙන් වුණේ පන්ති කාමරයට 3/2ක් ගියාට පස්සේ 3න් 1යි. ඒ 3න් 1න් 3න් 2යි කියන්නේ 9න් 2යි. ඊගාට ආන්නේ පුස්තකාලයට වෙන් වෙච්ච කොටස. අපි අදමු දෙවෙනි කොටස සඳහා පන්ති කාමරයට සහ කාර්යාලයට වෙන් වූ කොටස. පන්ති කාමරයට පුතේ 3න් 2යි කාර්යාලයට පුතේ 9න් 2යි. පන්ති කාමරයට සහ කාර්යාලයට වෙන් වූ කොටස ගන්න 3න් 2ට 9න් 2ක් එකතු කළා සුළු කළොත් එනවා 9න් 8ක්. ඒතර පන්ති කාමරයටයි කාර්යාලයටයි 9න් 8ක් ගියා නම් ඉතුරු ටික පුස්තකාලයට යන්නේ 9න් 1යි. එම නිසා පුස්තකාලයට ගිය කොටස 9න් 1යි. තුන්වෙනි කොටස ශාලාවේ බිමේ වර්ගඵලය. ඒතොර මුළු ඉඩමෙන් 9න් 1ක් පුස්තකාලයට ගියා. ඔන්න ගැටලුව. මුළු ඉඩමෙන් 9න් 1ක් පුස්තකාලයට ගියා. ඒ 9න් 1 කියන්නේ වර්ග මීටර් 200යි. මුළු ඉඩමෙන් 9න් 1ක් වර්ග මීටර් 200ක් නම් මුළු ඉඩම කියන්නේ 209යි. 209යි. 1800යි. හතරවෙනි කොටස පන්ති කාමරයේ සඳහාත් කාර්යාලයේ සඳහාත් වෙන්වන ප්‍රමාණය වෙන වෙනම සොයන්න. පන්ති කාමරයේ සඳහා වෙන් වූ ප්‍රමාණය මුළු ඉඩම 1800යි. 1800න් 3න් 2යි සුළු කරලා ගන්න. කාර්යාලයේ සඳහා වෙන් වූ ප්‍රමාණය 1800න් 9න් 2යි සුළු කරලා ගන්න. සුළු කරලා ගන්න.
තුන් වරක් 1යි 3 වරක් 600යි 1200යි වර්ග මීටර් 9 වරක් 1යි 9 වරක් 2යි 0.2යි 202ක් 400යි වර්ග මීටර් මේ භාග එකතු මහා ලොකු භාග එකතු කිරීම අඩු කිරීම වෙන්නේ නැහැ බලන්නකො භාග එකතු කිරීම අඩු කිරීම මහා ලොකු දේවල් වෙන්නේ නැහැ බොහොම සරල භාග එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම වෙන්නේ එතකොට පුතේ බලන්න 3 2 අභ්‍යාසයේ අපි 3 වෙනි ගාන කළේ දැන් පටන් ගන්න 4 වෙනි ගාන දැන් පටන් ගන්න පුතේ 4 වෙනි ගාන 3 2 අභ්‍යාසයේ 4 වෙනි ගාන කියවන්න හතරවෙනි ගානේ කියනවා පුතේ මෙහෙම චාරිකාවක නිරත වූ අනිල්ට ඒ සඳහා වියදම් වූ සම්පූර්ණ මුදලෙන් 7/4ක් ආහාර සඳහාද චාරිකාවට වියදම් වුණා යම් කිසි මුදලක් මේ මුළු මුදලෙන් 7/4ක් ආහාර සඳහාද ආහාර වලට ගියා පුතේ 7/4ක් ඉතිරියෙන් 3/2ක් ගමන් ගාස්තු සඳහාද ගමන් ගාස්තු වලට ගියා 7/4ක් ගියාම පුතේ ඉතිරි වෙන්නේ තව 7/3යි 7/4ක් ආහාර වලට ගියාම ඉතිරි වෙන්නේ 7/3යි ඒ ඉතිරි වෙච්ච 7/3න් 3/2ක් තමයි ගමන් ගාස්තු සඳහා වැය වුණේ ඒ හැර අනිකුත් වියදම් සඳහා රුපියල් 800ක් වැය විය. ඒ හැරෙන්න අනිකුත් වියදම් සඳහා රුපියල් 800ක් වැය වුණා. චාරිකා වෙනුවෙන් අනිල්ට වියදම් වූ මුළු මුදල. ඒතර මුළු මුදල හොයන්න අපි දන්නවා දැන්. මුළු ගාන හොයන්න කීයෙන් කීයක් සමානයි කීයද කියලා හොයන්න ඕනේ. මුළු මුදලෙන් කීයෙන් කීයක් සමානයි කීයද? මෙතන දීලා තුන 800ක්. එහෙනම් බලමු අනිකුත් වියදම් සඳහා කොච්චර ගියාද කියලා. ගානේ හැටියට මට කියන්න ආහාර සඳහා වැය වූ කොටස වැඩ නවත්තන්න. ආහාර සඳහා වැය වූ කොටස 7/4යි. ගමන් වියදම් සඳහා වැය වූ කොටස 7/3 3 වරක් 1යි 7/2යි එම නිසා මට කියන්න අනිකුත් වියදම් සඳහා වැය වූ කොටස වැඩ නවත්තන්න ආහාර වලට 7/4ක් ගියා නම් පුතේ ගමන් වියදම් වලට 7/2ක් ගියා නම් මේ දෙකට ගිහිල්ලා තියෙනවා 7/6ක් ආහාර වලටයි ගමන් වියදම් වලටයි 7/6ක් ගියා නම් අනිකුත් වියදම් වලට ඉතුරු වෙන්නේ කීයද 7/1යි මෙන්න මේ අනිකුත් වියදම් 7/1 සමාන වෙනවට 100ට එම නිසා චාරිකාවට ගිය මුල වියදමෙන් 7/1ක් සමානයි කීයද 800යි එම නිසා මුළු මුදල හොයන්න 800 ගුණ කරනවා 7ෙන් දැන් හදන්න ආහාර සඳහා වැය වූ කොටස දැන් තනියම හදන්න ආහාර සඳහා වැය වූ කොටස හදාගෙන යන්න.
ආහාර සඳහා වැය වූ කොටස 7/4යි. ගමන් වියදම් සඳහා වැය වූ කොටස ඉතිරි වෙච්ච 7/3න් 2යි. 3/1යි 3/1යි ඒ කියන්නේ 7/2යි නේ. ඒතර ආහාර වලට 7/4ක් ගියා නම් ගමන් වියදම් වලට 7/2ක් ගියා නම් ඔක්කොම වියදම් වෙලා 7/6ක්. එම නිසා අනිකුත් වියදම් සඳහා වැය වූ කොටස 7/1යි. එම නිසා අනිකුත් වියදම් සඳහා වැය වූ කොටස 7/1යි. දැන් මුළු මුදලින් 7/1ක් සමානයි රුපියල් 800යි. එම නිසා මුළු මුදල ගන්න 800 වැඩි කරනවා 7න්. මුළු මුදලින් 7/1ක් කියන්නේ 800 නම් මුළු මුදල කියන්නේ මේ වගේ 7 ගුණයක්. 800 වගේ 7 ගුණයක්. රුපියල් 5600යි. ඊගාව ගාන කියවලා හිතන්න. ඒ පස්වෙනි ගාන හිතන්න. ලබන සතියේ ගෙදර වැඩ තියෙනවා සෑහෙන්න. ගානේ විස්තරේ නිකන් සටහන් කරගන්න එක හොඳයි. ගාන කීවද පුතේ? සරෝජා පුස්තකාලයෙන් රැගෙන පොතකින් 3/1ක් පළමු දිනේ කියුවාය. මුළු පොතෙන් මෙන්න පළමු දිනේ කියුවා 3/1ක්. දෙවැනි දිනේ ඇයට කියවීමට හැකි වූයේ ඉතිරි ප්‍රමාණයෙන් 2/1ක් පමණි. දෙවැනි දිනේ කියවන්න පුළුවන් වුණේ 3/1ක් කියවුවට පස්සේ පුතේ ඉතුරු වුණේ 3/2යි. ඒකෙන් 2/1යි කියෙව්වේ. නැවත 3වෙනි දිනේ ඉතුරු පිටු 75. එතකොට 3වෙනි දිනේට ඉතුරු වුණේ පිටු 75යි. අපෙන් අහනවා පොතේ මුළු පිටු ගණන. මුළු පිටු ගාන හොයන්න නම් මේ පිටු 75 කියන්නේ 3වෙනි දිනේ කියවපු පිටු ගණනයි. එහෙනම් මේක මුළු පොතෙන් කීයෙන් කීයක්ද බලමු. වැඩ නවත්තන්න. පළමු දිනේ කියවූ කොටස 3/1යි. දෙවැනි දිනේ කියවූ කොටස දාගන්න එපා 3/2 දෙවරක් 1යි දෙවරක් 1යි. දෙවැනි දිනේ කියවලා තියෙන්නේ කීය 3/1යි. එම නිසා 3වෙනි දිනේ කියවූ කොටස පළමු දවසේ 3/1යි දෙවැනි දවසේ පුතේ 3/1යි දැන් 3/2ක් කියවලේ දවස් දෙකේ. එහෙනම් තව ඉතුරු වෙන්නේ කීයද 3/1යි. එහෙනම් 3වෙනි දිනේ කියුවේ 3/1යි 3වෙනි දිනේ කියුවේ පිටු 75යි. එම නිසා මුළු පොතෙන් 3/1ක් සමානයි පිටු 75යි. එම නිසා මුළු පිටු ගාන හොයන්න 75 3යි. දැන් හදන්න. මේක හදලා ඉවර වෙලා මිශ්‍ර අභ්‍යාස මාලාව පටන් ගන්න. මිශ්‍ර අභ්‍යාස මාලාව පටන් ගන්න.
පළමු දිනේ කියෙව්වේ 3න් 1යි මුළු පොතෙන්. දෙවෙනි දිනේ ඉතිරි වෙච්ච 3න් 2න් 1යි. දෙකට දෙක කැපෙනවා. දෙවෙනි දිනේ කියවලා තියෙනෙත් කේද 3න් 1යි. තව දවස් දෙකේදී කියවලා තියෙනවා පුතේ 3න් 1යි 3න් 1යි 3න් 2ක්. එහෙනම් තුන්වෙනි දවසට ඉතුරු වෙන්නේ පොතෙන් 3න් 1යි. මුළු පොතෙන් 3න් 1ක් සමානයි පිටු 75යි. එම නිසා මුළු පොතේ පිටු ගාන බලන්න 75 වත් 3යි. 3 අරක් 15න් 5 1යි. 3 අරක් 7 21යි 1යි 22යි. මුළු පිටු ගාන 225යි. මිශ්‍ර අභ්‍යාස මාලාවට යන්න. මිශ්‍ර අභ්‍යාස මාලාවට යන්න. මිශ්‍ර අභ්‍යාස මාලාව. මිශ්‍ර අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන. අමුතු විදිය ගානක්. මොකද්ද කියන්නේ පුතේ ඕකේ? මේකේ හිස්තැනට ගැලපෙන අගය. ගාන කියන්නේ 3මාර එකතු කිරීම 1මාර හිස්තැනක් ධන 4මාර වීමට හිස්තැනට ගැලපෙන භාගය හිතන්න බැරි වුණාද? තොර පුතේ අවසාන උත්තරේ 4මාර වෙන්න නම් මේකේ පුතේ අවසාන උත්තරේ මෙයයි එකතු වුණාම පුතේ 4මාර වෙන්න නම් මෙතන 3මාරක් නිසා මේ ටික සුළු කළොත් එන්නේ පෑ පුතේ එකක්. ඒතකොට මෙතන 3මාරයි ඒකට එකක් එකතු කළොත් පුතේ 4මාර වෙනවා. මේ දෙන්න ಗುಣ කරපුවාම එකක් එන්න. මේ බලන්න. මේ 1මාර ಗುಣ කරපුවාම උත්තරේ එන්න ඕනේ එකක්. එකක් ආවොත් මේ දෙක එකතු 4මාරයි. ගුණිත එකක් එන්නේ සංඛ්‍යාව සහ එකේ පරස්පරය. දෙවරක් එක 2යි 1යි කියද 3යි. දෙකෙන් තුනේ පරස්පරය 3න් 2යි. තුන් වරක් 1යි 3 වරක් 1යි. දෙවරක් 1යි දෙවරක් 1යි. එතකොට එනවා එකක්. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ එකමාරි පරස්පරය. එකමාර කියන්නේ දෙකෙන් 3යි. දෙකෙන් 3 පරස්පරය කියන්නේ කීයද 3න් 2යි. මෙතෙන්ට එන්න ඕනේ 3න් 2යි. එතකොට මේ දෙක ගුණ කරපුවාම එකක් වෙනවා. එකට 3මාරක් එකතු කළොත් 4මාරක් වෙනවා. නේද? පොඩ්ඩක් හිතන්න දීලා තියෙන්නේ. ඊගාව ප්‍රශ්නේ
ඊගාව ප්‍රශ්නය. භාග ගානක්. දෙවෙනි ප්‍රශ්නය. දෙකහමාර එකතු කිරීම 1/3 බෙදීම 1/5 බෙදීම 15/4 එකතු කිරීම භාගය මේ දෙක බෙදලා ඕකෙන් 5/4 මේ ගානේ එක එක මත දරනවා සමහරක් අය. ඉතින් මේක අපිට තිබුණා පුතේ මේකට වරහණක් දාලා මේ බලන්න ලවයට වරහණක් දාලා පොඩ්ඩක් බලන්න ලවයට වරහණක් දාලා බෙදීම හරයට වරහණක් දාලා 5/4 කියලා ලිව්වොත් ළමෙක් මේ ලවය සුළු කරලා උත්තරේ අරගෙන හරය සුළු කරලා උත්තරේ අරගෙන මේ දෙක බෙදන්න ඉස්සෙල්ලා අල්නයන කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් මතුවෙනවා. එහෙම ගත්තොත් වැරදි මේ ගන්න. මේක මේ දෙකටම සංගල වරන් දැම්ම නම් හරි. මේ දෙක මේක හරියට හදනවා නම් මෙන්න මෙහෙම. දෙකමාර එකතු කිරීම 1/3 අපි පුතේ විෂම භාග කළම ලියාගමු. එතකොට පේලි අඩු වෙනවා. මේ බලන්න. දෙකමාර විෂම භාග කරනවා වැඩ නවත්තලා පුතේ පොඩ්ඩක් බලන්න. 2න් 5. විෂම භාග කරනවා 3 1 3යි 2යි 5. ඒකට එක වරහණ. ඒක බෙදන්න තියෙනවා අනිත් වරහණේ. 1/5 විෂම භාග කළොත් 5/6යි. බෙදීම 15/4යි. ධන 2න් 1යි. මේ ටික ඉස්සෙල්ලා කරන්න ඕනේ සංගල වරහන් දානවා. ඊගාවට ඕකෙන් 5/4. දැන් සුළු කරගෙන යන්න බලන්න. දැන් සුළු කරගෙන යන්න බලන්න. දැන් ගාන හරිනේ. මේ සංගල වරහන ලිව්වේ නැත්නම් වැරද්දක් වෙනවා. දැන් බලන්න ඕගොල්ලෝ හදාගෙන යන්න. බලමු කී දෙනෙක් හදයිද කියලා උත්තරේ හරියට. මේක වැඩි කරලා හදන්න පුතේ. දිග ගානක් වගේ හදන්න.
මොකද උනේ හැදුවද? භාග පිළිබඳව පුදුමාකාර ඥානයක් අපිට දැන් තියෙනවා. ඒ ඥානය පාවිච්චි කරලා හදන්න වෙනවා. මේ වරහන් ඇතුලේ කුඩාපොතු ගුණාකාරයේ 2 3 6යි. 6ට 2 3යි 3 වරක් 5 15යි. 6ට 3 2යි 2 වරක් 5 10යි. බෙදීම. මෙතන ඉස්සෙල්ලා බෙදීම කරලා ඉන්න ඕනේ. 5න් පංගු 6. බෙදීම ගුණ කිරීම කළොත් 4න් පංගු 15. ධන 2කින් 1. ඕකෙන් 5න් 4. සංගල වරහන්. සංගල වරහන්. මේ වරහන තනි භාගයක් වෙනවා පුතේ. 15යි 10යි 25යි. මේ වරහන ඇතුලේ තාම වැඩි ඉවර නැහැ. 5 වරක් 1යි 5 වරක් කීයද 3යි. 2 වරක් 2යි 2 වරක් කීයද 3යි. 3 වරක් 3 9යි. 2කින් 9යි. ධන 2කින් 1යි. 1 වරක් 2 2යි 3 වරක් 3 9යි. ධන 2කින් 1යි. අල්ලා යන්න 5න් 4. බලන්න පොඩ්ඩක් ගාන හරියද කියලා. හයින් පංගු 25. බෙදීම 2කින් පංගු 9ට 2කින් පංගු 1ක් එකතු කළොත් 2කින් පංගු 10. අල්ලායින්නෙන් 5න් 4. දැන් සුළු වරහන් කොම ඉවරයි. දැන් සංගල වරහන් සුළු කරන්න ඕනේ. මෙතන හදනවා. දැන් සංගල වරහන් ඇතුලේ ඉන්නේ 6න් 25. බෙදීම ගුණ කිරීම කළොත් මෙයාගේ පරස්පරය 10න් 2. ඕකෙන් 5න් 4. දෙවරක් 1යි 2 වරක් කීයද 3යි. 5 වරක් 2යි 5 වරක් කීයද 5යි. ඉරෙන් උඩට 5 වරක් 1 5. ඉරෙන් යටට 3 වරක් 2 6. දැන් වරහන ලියන්නේ. දැන් වරහන ඇතුළේ වැඩි ඉවරයි. අල්ලා යන්න 5න් 4. දැන් කැපෙනවා 5න් සහ 2කින් කපලා සුළු කරන්න. 5 වරක් 1යි 5 වරක් 1යි 2 වරක් 2යි 2 වරක් කීයද 3යි. උත්තරේ 3න් 2යි. බලන්න මිශ්‍ර අභ්‍යාස මාලාවේ 3 වෙනි ගාන. මිශ්‍ර අභ්‍යාස මාලාවේ 3 වෙනි ගාන. පටන් ගන්න.
දැන් එන්න ඕන විනාඩි 30යි. ඕනේ දැන්. පුතේ තුන්වෙනි ප්‍රශ්නේ පටන් ගන්න. පුතේ මෙච්චර අභ්‍යාස ගණනාවක් කවුරුවත් හදන්නේ නැහැ. හරි? මම හැදුවට එච්චරේම හදන්නේ නැහැ පුතේ ගණන්. ගණිතයේ තියෙන්නේ පුළුවන් තරම් හදන්න ඕනේ. බලන්න තුන්වෙනි ප්‍රශ්නය. ABC ව්‍යාපාරයක හිමිකරුවන් තිදෙනෙකි. එම ව්‍යාපාරයේ සඳහා වුන් යෙදූ මුදල් අනුව ලාභ බෙදාගත්තේය. ඒට ලාභයෙන් 7/2 ප්‍රමාණයක්ද මුළු ලාභයෙන් ඒට 7/2යි. ඒට 7/2යි. එමෙන් දෙගුණයක් බීටද ඒ වගේ දෙගුණයක් කියන්නේ 7/4ක් බීට. ඒට 7/2යි බීට 7/4යි. ඉතිරිය සීටද දුන්නේය. එහෙනම් සීට ඉතුරු වෙන්නේ කීයද පුතේ? 7/2යි 7/4යි 7/6යි. එහෙනම් තව ඉතුරු වෙන්නේ 7/1යි. එහෙනම් ලාභ බෙදා ගන්නෙත් කොහොමයි? ඒට 7/2යි ඒ වගේ දෙගුණයක් බීට 7/4යි. 7/2යි 7/4යි 7/6යි. ඒතර සීට ඉතුරු වෙන්නේ 7/1යි. මේගාට කියනවා. ඒ හා B දෙදෙනාටම වෙන් වූයේ රුපියල් 72,000ක් නම් මේ දෙකේ එකතුව 72,000ක් නම් ව්‍යාපාරයේ මුළු ලාභය. ඒ කියන්නේ මේ 72,000යි කියන්නේ මුළු ලාභයෙන් කීයක්ද? මේ දෙකේ එකතුව 7/2යි 7/4 එකතුව 7/6යි. මුළු ලාභයෙන් 7/6ක් සමානයි කීයද? 72,000යි. දැන් මුළු ලාභයෙන් 7/1ක් හොයන්න. මෙන්න එහෙම නිසා මුළු ලාභය හොයන්න. මුළු ලාභය හොයන්න. මුළු ලාභයෙන් 7/6ක් සමානයි 72,000යි. මුළු ලාභයෙන් 7/1ක් කියන්නේ 72,000 බෙදීම 6යි. එම නිසා මුළු ලාභය කියන්නේ 72,000 බෙදීම 6 වැඩි කිරීම 7යි. සංගල්ගම ඇති. මුළු ලාභයෙන් 7/6ක් සමානයි 72,000යි. මුළු ලාභයෙන් 7/1ක් සමානයි 72,000 බෙදීම 6යි. එම නිසා මුළු ලාභය. ඔක කියනවා ගැටලුව කියන එක. 72,000 බෙදීම 6 ගුණ කිරීම 7 වැඩි කරලා ගන්න. 6 වරක් 1යි 6 වරක් 1යි 6 වරක් 2යි බිංදු 3යි. 7 වරක් 12 84යි බිංදු 3යි 84,000යි. භාග පාඩමේ අවසාන ගාන කිව්වලා හදන්න. භාග පාඩමේ අවසාන ගාන.
බලන්න පුතේ අවසාන ගාන. එක්තරා ආයතනයක් සඳහා නියෝජිතයෙකු තෝරා ගැනීම පිණිස අපේක්ෂකයන් දෙදෙනෙකු අතර ඡන්දයක් පැවැත්විනි. මෙන්න ඡන්දයක් තිබ්බා. මෙන්න මුළු ඡන්ද ගාන. දෙන්නෙක් තරඟ කළා, එන එක්කෙනෙක් ජයග්‍රහණය කළා, අනිත් එක්කෙනා පරාජය වෙන්න ඕනේ. එහි ලියාපදිංචි වූ මුළු ඡන්ද දායකයෝ ඡන්දේ පාවිච්චි කළ ජයග්‍රාහකයා මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 12න් 7ක් ලබාගත් අතර ජයග්‍රාහකයා 12න් 7ක් ගත්තනම් එනම් පරාජය වෙච්චෙනා ගන්න නැත්තේ 12න් 5යිනේ. ජයග්‍රාහකයා 12න් 7ක් ගත්තනම් පරාජය වෙච්ච එක්කෙනාට ගන්න ඉතුරුෙන් 12න් 5යි. ඔහුගේ වැඩි ඡන්ද ගාන 120ක් විය. මෙයාගේ වැඩි ඡන්ද 120යි ජයග්‍රාහකයාගේ. අපෙන් අහනවා පළවෙනි කොටස. පරාජිත අපේක්ෂකයා මුළු ඡන්ද සංඛ්‍යාවෙන් කවර භාගයක් ලබා ගත්තේද? මෙන්න පරාජය වෙච්ච කෙනා ගත්තේ 12න් 5යි. දෙක, ලියා පදිංචි කළ මුළු ඡන්ද සංඛ්‍යාව. දැන් වැඩි ඡන්ද කීයද? මෙයා 12න් 7 නම් මෙයා 12න් 2 නම් එහෙනම් වැඩි ඡන්ද කියන්නේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් කීයද? 12න් 2යිනේ. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 12න් 2යි වැඩි ඡන්ද. ඇයි පුතේ ජයග්‍රාහකයා 12න් 7ක් ගන්නකොට ජයග්‍රාහකයා 12න් 7ක් ගන්නකොට ඒතර පරාජය වෙච්ච කෙනා ගත්තේ 12න් 5 නම් මෙයාට වඩා මෙයා වැඩි අරන් තින් 12න් 2යි. මේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 12න් 2ක් තමයි වැඩි ඡන්ද 120යි. එහෙනම් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 12න් 1ක් සමාන 120 බෙදීම 2යි. එම නිසා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව කියන්නේ 122 බෙදීම 2 වැඩි කිරීම 12යි. හරි නේද? හර්ෂාවත් නැහැ. දෙවරක් 1යි දෙවරක් 60යි. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 720යි. හරිද? මේක උත්තරේ දෙනවා 420යි කියලා. 12න් 7ක් ගත්ත එක්කෙනා ජයග්‍රහණය කළා. පරාජය වෙච්ච කෙනා 12න් 5යි. 12න් 2යි. 12න් 2ක් සමාන 120යි. ලියාපදිංචි වූ සීලම ඡන්ද දායකයන් ඡන්දේ පාවිච්චි කළා. මේ ඡන්දේ පාවිච්චි කළේයි ලියාපදිංචි සංඛ්‍යාව සමානයි ඒකට. 720යි. දැන් තුන්වෙනි එක ජයග්‍රාහකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව. ජයග්‍රාහකයා ලබා ගත්තේ 720න් පුතේ 12න් 7යි. 12 සරක් 1යි 12 සරක් 672යි. බිඳුවයි. 420යි. භාග පාඩම පුතේ උතනින් සම්පූර්ණ අවසానයි. ඊතර පුතේ භාග පාඩම ඊතර පුතේ උතනින් අවසానයි. එතකොට මගේ ඉලක්කය මාසෙකට මාතෘකා 3ක් ඉවර කරන්න. ඊතර පළවෙනි වාරෙට මාතෘකා 12ක් ඉවර වෙනවා අච්චු පොතේ තියෙන විදියට. ඊතර පුතේ දැන් ගන්න අපේ නිබන්ධනේ අච්චු පොතේව නෙමෙයි. දැන් ගන්න අපේ නිබන්ධනේ ප්‍රශ්න පත්‍රයක් දීලා ඇති. වාර විභාගයක් මොකක් හරි තිබ්බොත් අපිට එන්නේ වැඩි වශයෙන් 9 ශ්‍රේණිය ඒවා.
අපි ඒ නිසා 9 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රේ මේක දීලා ඇති. එතකොට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රේ පිටු අංක 10. මේක අපි ඉස්සෙල්ලා පටන් ගන්නේ කෙටි ප්‍රශ්න 15යි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ දීලා තියෙන්නේ 1B කොටස. බලන්න 1B කොටස. එතකොට බලන්න 1B කොටසේ පළවෙනි ගාන කියවලා බලන්න. එතකොට පුතේ ඔගේ උත්තර ලියුව හැකි ඕකෙම. උත්තර ලියන්න පුළුවන් ටියුට් එකේම. දැන් ටියුට් එක ළමයි ගාව තියෙන්න ඕනේ. මේකේ සිම්පල් ඒ කොටසේ කුලක පාඩමෙන්. ඒතර සර්වත්‍ර කුලකය කියන්නේ 2 3 5 6 7 9 10 12 16. ඒ කියන්නේ 2 3 5 7. B කියන්නේ 3 6 9 12. මේකේ පළවෙනි කොටස දැන් මේවා ලියන්න ඕනේ නැහැ. ඔගෙම උත්තර ලියුව හැකි. ඉහත A හා B කුලක A කුලකයට පොදු ලක්ෂණයක් සලකා විස්තර කිරීමක් ලෙස ලියන්න. A කුලකයයි B කුලකයයි විස්තර කිරීමක් ලෙස. මේ තියෙන්නේ මොනවද? 2 3 5 7. මේ තියෙන්නේ විස්තර කිරීමක් වශයෙන් කියන්නේ මේ ඔත්තේ සංඛ්‍යාද? නෑ නේ ඉරට්ටිත් තියෙනවා. මේ තියෙන්නේ මොන සංඛ්‍යාද? ප්‍රථමක සංඛ්‍යා සාධක 2ක් පමණයි තියෙන්නේ. මේක බෙදෙන්නේ 1න් සහ 2න් පමණයි. 1න් සහ 3න් පමණයි. 1න් සහ 5න් පමණයි බෙදෙන්නේ. 1න් සහ 7න් පමණයි. ඔනම් මේකට ලියන්න තිබුණා 8ට අඩු ප්‍රථමක සංඛ්‍යා. නැත්තම් 1ත් 8ත් අතර ප්‍රථමක සංඛ්‍යා කුලකය. නැත්තම් 1ත් 10ත් අතර කිව්වොත් මේ ටිකමයි. මොකද 8 ප්‍රථමකයක් වෙන්නේ නැහැ. 9 ප්‍රථමකයක් වෙන්නෙත් නැහැ. ඒක නැත්තම් 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. නැත්තම් 8ට අඩු ප්‍රථමක සංඛ්‍යා. නැත්තම් 1ත් 8ත් අතර ප්‍රථමක සංඛ්‍යා. B 3 6 9 12. මේ තියෙන්නේ ඔත්තෙත් නෙමෙයි ඉරට්ටෙත් නෙමෙයි ප්‍රථමකත් නෙමෙයි වර්ග සංඛ්‍යාත් නෙමෙයි. මොනවද මේ? 3 ගුණාකාර. කීයට අඩු 3 ගුණාකාරද? 13ට අඩු 3 ගුණාකාර කුලකය. 13ට අඩු 3 ගුණාකාර කුලකය. දෙක ඉහත තොරතුරු දී ඇති වෙන් රූප සටහනේ දක්වන්න. මේ වෙන් රූප සටහනේ දක්වන්න දීලා තියෙන තොරතුරු ටික. මේක A කුලකය, මේක B කුලකය, මේක සර්වත්‍ර කුලකය. රවුන්ඩ් එකට පිටින් තියෙනවා 10යි 16යි. දැන් Aටයි Bටයි දෙකටම අයිති වෙනවා අංක 3. Aටයි Bටයි දෙකටම අයිති වෙන්නේ අංක 3 විතරයි. එහෙනම් Aටයි Bටයි දෙකටම අයිති වෙන හරිය 3 දාන්න. බලන්න තව ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියලා. බලන්න තව ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියලා. එතකොට බලන්න
මේ වෙනකොට ඒ රවුමට 3යි තියෙන්නේ. ඊට තව ඒවල තියෙන්න ඕනේ 2යි 5යි 7යි. එහෙනම් මේ පැත්තේ 2යි 5යි 7. B වලට දැන්ට 3යි තියෙන්නේ. ඊට අමතරව තියෙනවා 6 9 12. 6යි 9යි 12යි. ඔන්න වෙන රූපය. ඒ අනුපූරක කුලකේ අවයව සහිතව ලියන්න. මොකද්ද පුතේ? ඒ අනුපූරකයේ කිව්වේ ඒට අයිති නැති ඒවා. ඒට අයිති නැති ඒවා. ඒ රවුමට අයිති නැතිව මොනවද තියෙන්නේ? ඒට අයිති නැති ඒවා. 6 9 12 10 16. 6 9 12 10 16. මොකද අනුපූරකයේ කිව්වේ ඒකට අයිති නැති හරිය. එම කුලකයට අයිති නැති හරිය. දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය කියවලා බලන්න. දෙවෙනි ප්‍රශ්නය කියවලා බලන්න. දෙවෙනි ප්‍රශ්නය නෙමෙයි B කොටස. සම්භාවිතාව. සම්භාවිතාව. ගාන කියවා. ශමිල් සෙල්ලම්බඩු කඩයකින් එකම හැඩේ ප්‍රමාණයේ නිල් පාට කාර් 3ක්ද. නිල් පාටේවත් 3යි. සුදු පාට කාර් 2ක්ද. සුදු පාට ඒවා 2යි. රතු පාට කාර් 1ක්ද. මිලදීගෙන එය මල්ලක දමා ගත්තාය. මෙන්න කාර් ටික අරගෙන පුතේ දාගත්ත මල්ලකට. 10 ශ්‍රේණී පළවෙනි වාරයටත් වෙන්නේ 9 ශ්‍රේණී සම්භාවිතාව. දෙවෙනි වාරයටත් වෙන්නේ 9 ශ්‍රේණී සම්භාවිතාව. තුන්වෙනි වාරේ ආපහු සම්භාවිතාව තියෙන්නේ. ඒ නිසා පළවෙනි දෙවෙනි වාර දෙකටම 9 ශ්‍රේණී මට්ටමින් දෙන්නේ. මල්ලක දමා ගත්තේය. මගදී හමු යහළුවෙකු කවිස්කට තෑග්ගක් ලෙස කාර්යයක් පිරිනැමීමට සිටු ඔහු මල්ලෙන් ආමු ලෙස කාර්යයක් ඉවතට ගන්නා ලෙස කවික්ෂට පැවසුවේය. 1. ඉවතට ගත් කාර්යයට අදාළ නියදි අවකාශය ලියන්න. යම් කිසි සිද්ධියක නියදි අවකාශය මතක ඇති අපි දැක්වුවා S කියන සංකේතයෙන් සම්භාවිතාවේදී. එතකොට නියදි අවකාශයට එනවා නිල් පාට කාර් 3යි. නිල් 1 නිල් 2 නිල් 3 සුදු පාට ඒවා 2යි. සුදු 1 සුදු 2 රතු පාට ඒවා 1 නිසා රතු 1 කියලා ලියන්න ඕනේ. මේකෙන් කාර් එකක් ගත්තොත් වෙන්න පුළුවන් සියලුම සිදුවීම් ටික යම් කිසි සිද්ධියකදී විය හැකි සියලුම සිදුවීම් ටිකට කිව්වේ නියදි අවකාශය. මේකෙන් කාර් එකක් ගන්නකොට එක්කෝ නිල් 1 කාර් එක ලැබෙයි, නැත්නම් නිල් 2 කාර් එක ලැබෙයි, නැත්නම් නිල් 3 කාර් එක ලැබෙයි, නැත්නම් සුදු 1 කාර් එක ලැබෙයි, නැත්නම් සුදු 2 කාර් එක ලැබෙයි, නැත්නම් සුදු 3 කාර් එක ලැබෙයි. දෙවෙනි කොටස ඉවතට ගන්නා ලද කාර්යය සුදු පාට හෝ රතු පාට එකක් වීමේ සම්භාවිතාව. සුදු පාට හෝ රතු පාට ඒවා තියෙනවා 3ක්. සුදු පාට හෝ රතු පාට ඒවා 3යි. සුදු පාට හෝ රතු පාට ඒවා 3යි. ඔක්කොම ඒවා 6යි. සම්භාවිතාව 6න් පංගු 3යි. 3 වරක් 1යි 3 වරක් 2යි. අපේ 9 ශ්‍රේණී පාඩම් මතක් වෙන්න ඕනේ.
දැන් භාග පාඩමට 9 ශ්‍රේණියව මතක් කරන්න ගියේ නැහැ. මොකද ඒවා තිබුණේ 9 ශ්‍රේණිය පළවෙනි වාරේ වගේ ඒවා. ඒ පාඩම් ටික කරලා තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ පටන් ගමු. දෙවෙනි ප්‍රශ්නේ පටන් ගමු. ධාතුන්වෙනි පිටුවේ තියෙන දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ පුතේ කියවලා පටන් ගන්න ඕගොල්ලෝ. දෙවෙනි ප්‍රශ්නය කියවලා පටන් ගන්න. දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටස. හිරුනි තමාට ලැබුණු තෑගි පාර්සලයක තිබූ පොත්වලින් 3/1 ප්‍රමාණයක් නංගීටද. මේ බලන්න පුතේ මුළු පොත්තගෙන් නංගිට දුන්න 3/1. 5/1 ප්‍රමාණයක් යෙහෙලියකට දුන්න 5/1 දුන්නාය. අපෙන් ආනවා පළවෙනි කොටස නංගීට හා යෙහෙලියට දුම් පොත් ප්‍රමාණයේ මුළු පොත් ප්‍රමාණයේ භාගයක් ලෙස නංගීට සහ යෙහෙලියට භාගවලදී ගන්නවා. නංගිට 3/1 නම් යෙහෙලියට 5/1 නම් නංගිටයි යෙහෙලියටයි දෙන්න ඇත්තේ 3/1 එකතු කිරීම 5/1 ඉසුළු කරන්න.
නංගිට 3න් එකක් දුන්නා, යෙහෙලියට 5න් එකක් දුන්නා. එතකොට නංගිටයි යෙහෙලියටයි දෙන්නට දුන්නා 3න් එක ධන 5න් එකක්. කුඩා පුතු ගුණාකාරයේ 15යි. ඉසුරු කරන්න පුතේ. 15ට 3 ඒවා 5යි, 5 වරක් එක 5යි. 15ට 5 ඒවා 3යි, 3 වරක් එක 3යි. මෙන්න 15න් 8යි. නංගිටයි යෙහෙලියටයි 15න් 8ක් දුන්නා. 2. හිරිනුට ඉතිරි වූ පොත් ගාන 140ක් නම් මේ දෙන්නට 15න් 8ක් දුන්නාම මේ දෙන්නට 15න් 8ක් දුන්නාම පුතේ තව ඉතුරු වෙන්නේ 15න් 7නේ. එහෙනම් මුළු පොත් වගේන් 15න් 7ක් සමානයි 140යි. මේ දෙන්නට 15න් 8ක් දුන්නාම මෙයාට ඉතුරු වෙන්නේ 15න් 7යි. එහෙනම් සම්බන්ධය යන්න ගැටලුව පුතේ. භාග ගැටලුව. මුළු පොත් දෙකෙන් 15න් 7ක් සමානයි 140යි. දැන් හදන්න දන්නවා මුළු පොත් දෙකෙන් 15න් එකක් සමානයි 140 බෙදීම 7යි. එම නිසා මුළු පොත් දෙකේ කියන්නේ 15න් එකක් කියන්නේ මෙච්චරක් නම් මුළු පොත් දෙකේ කියන්නේ ඔය වගේ 15 ගුණයක්. දැන් පටන් ගන්න B කොටස. දැන් පටන් ගන්න B කොටස. මේක හදලා ඉවර වෙලා B කොටස පටන් ගන්න. මේක පුතේ බලන්නකො B කොටස. B කොටසේ දීලා තියෙනවා සැරසිල්ලක් සඳහා කපාගත් පාට කඩදාසියක් රූපයේ දැක්වේ. ඒ අනුව පළවෙනි කොටස කඩදාසී පරිමිතිය. අපි දන්නවා පරිමිතිය කියන එක. මේක හදුවද පුතේ? 7 වරක් 1යි 7 වරක් 20යි. ඒ කියන්නේ 300යි. ඕනම රූපයක පරිමිතිය කියන්නේ පුතේ වටේ දිග. ඕනම රූපයක පරිමිතිය කියන්නේ වටේ දිග.
මේකේ වටේ දිග හොයන්න. මෙන්න මේක දන්නේ. මේක දන්නවා, මේක දන්නවා, මේක දන්නවා, මේක දන්නේ. මේක පයිතගරස් ප්‍රමේය හොයන්න මේ පාද දෙක දැන සිටිය යුතුයි. එහෙනම් මේක දන්නේ. මේක හොයන්න ඕන. එහෙනම් ඉස්සෙල්ලා මේ ත්‍රිකෝණයට පයිතගරස්ගේ ප්‍රමේය දාලා y හොයන්න. බලන්න. 13 වර්ගයේ සමානයි y වර්ගය ධන 5 වර්ගය පයිතගරස්ගේ සම්බන්ධයෙන්. ඕනම ඍජු කෝණික ත්‍රිකෝණයක කරණයේ වර්ගය 90ට ඉදිරියෙන් තියෙන එක කරණය. ඒතර කරණයේ වර්ගයේ සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. ඕක සුළු කරගෙන ගිහිල්ලා y වලාගේ හොයන්න බලන්න ඉස්සෙල්ලා. y වලාගේ හොයන්න ඉස්සෙල්ලා. කම්මැලි වෙන්න එපා. 13 වර්ගයේ 13න් වැඩි කරන්න. 13 වරක් 13 දන්නේ නැත්තම් වකට පාඩමේ මතක තියෙන්න ඕනේ 20 දක්වා. 20 දක්වා කටපාඩමේ තියෙන්න ඕනේ. ධාතුන් වරක් 13 169යි. y වර්ගයේ ධන 5 වරක් 25යි. ධන 25 මේ පැත්තට ගන්න ඍණ 25ක් වෙනවා y වර්ගය. 169න් 25ක් අඩු කරනවා 144යි y වර්ගය. y සමාන 144 වර්ග මූලය කීයද? 12යි. මෙන්න y වලාගේ 12යි. දැන් මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාන්න. x වර්ගය සමානයි 12 වර්ගය ධන 9 වර්ගය. මේකේ කරණය x වර්ගය සමානයි 12 වර්ගය ධන 9 වර්ගය. දැන් හදාගෙන යන්න. දැන් හදාගෙන යන්න. දැනෙනවා පුතේ x වර්ගයේ සමානයි 12 සරත් 12 144යි 9 9 81යි. 1යි 4යි 5යි 8යි 4යි 12න් 2 1යි 2යි. x සමානයි 225යි වර්ගමූලය. කීයක් එනවද? 15යි. එම නිසා පරිමිතිය ගන්න. මේක 15ක් ආවා.
පුතේ පරිමිතිය කියන්නේ වටේම දිග. මේක 13යි, මේක 5යි, මේක 7යි, මේක 15යි. 13යි, 18යි, 27යි, 27යි 15යි 42යි. 42යි. 15යි 28යි 37යි 5යි 42යි. දාහතරවෙනි පිටුවට යන්න. දාහතරවෙනි ඊට පස්සේ රචනාමය ප්‍රශ්න 7ක් තියෙනවා. එක B එකට දීලා තියෙන්නේ ප්‍රශ්න 2යි. ඒ මධ්‍යම පළාත දෙන විදිය. දාහතරවෙනි පිටුවේ තියෙන පළවෙනි ගාන. පළවෙනි කොටස සාධක සොයන්න. P වර්ගය ධන 2යි P ඍණ 8. මතකද දන්නේ මේවා. එතකොට මැද පදයේ වෙනුවට පද දෙකක් අරගෙන හදන්න. මැද පදයේ වෙනුවට පද දෙකක් අරගෙන හදන්න. මේක මොකක්ද අපි උගන්වපු ක්‍රමය මතකයිද? මුලයි අගයි වැඩි කළොත් ඍණ 8යි P වර්ගය. මුලයි අගයි වැඩි කළා ඍණ આવොත් එකක් ඍණ එකක් ධන කිව්වා. 8 සාධක දානවා අඩු කරපුවාම දෙකක් එන්න. දෙවරක් 4 8යි. 4න් දෙකක් 2යි. සාධකේ හරි. ධන දෙකක් එන්න මේ දෙකෙන් ලොකු එක ධන පොඩි එක ඍණ. ධන ගාවට 4යි ඍණ ගාවට 2යි. P වර්ගයේ සාධක P වරක් P. දැන් මතකද දන්නේ ඕවා. P වර්ගය ඍණ 2යි P ධන 4යි P ඍණ 8. දැන් ගන්න මුල දෙන්නේ නැහැ පොදු සාධක අග දෙන්නේ නැහැ පොදු සාධක අරගෙන ගන්න හදන්න. මුල දෙන්නගෙන් පොදු සාධක ගන්න අග දෙන්නගෙන් පොදු සාධක ගන්න. මුල දෙන්නගෙන් පොදු සාධක ගන්න අග දෙන්නගෙන් පොදු සාධක ගන්න. මේ දැනට පුතේ P පොදුයි. ඉතිරි වෙනවා P ඍණ 2. බාන ඊගාව දෙන්නට පුතේ 4 පොදුයි. දැන් නම් මේව මතක නැතුව ඇති මේ ලෝකේ දෙයක්. එක ගානක් හදුවට වැඩක් වෙන්නේ. අපි බලමු මේවටත් විසඳුම් හොයන්න පුතේ. නාටි විසඳුම තමයි සෑහෙන ගණන් සංඛ්‍යාවක් ගෙදිද්දී හදන එක. තමයි හදන්නේ නැහැ නේ පුතේ ඒකනේ වෙලා තියෙන්නේ. මේ දෙන්නට 4 පොදුයි. 4 ඉවතර ගත්තොත් ඉතින් වෙනවා P ඍණ. මේ 8ට 4 ඒවා 2යි. දැන් මේ දෙන්නට පොදු වෙච්ච වරහන P ඍණ 2. ඊළඟ වරහනට එන්නේ P ධන 4. දෙවෙනි කොටස සමගාමී සමීකරණයක්. දෙවෙනි කොටස දීලා තියෙනවා 3යි A ධන B ඍණ B සමානයි 7යි. B ධන 2යි A සමානයි 8යි. බලන්න හදන්න පුංචි වෙලාවක් දෙමු බලන්න මතකද බලන්න.
මතකද දන්නේ නැහැ දැන්. බීජෝඩුව ගැලපෙනවා. බීජෝඩුව ගැලපෙනවා. ඍණ බී ධන බී නිසා එකතු වෙන්න පුළුවන්. ඒ ගැලපෙන දෙන්නෙක් ඉන්නවා ලකුණු දෙක අසමානයි. එක්කෙනෙක් ඍණ අනිත් එක්කෙනා ධන. එහෙනම් ගෙවල් දෙක එකතු කරන්න. පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරන්න. දෙවෙනි කොරෝන එක කාර්ය කරන්න බැරුවනේ ඔක්තෝබර් ඉඳලාද? දෙවෙනි වාරේ කරන්න බැරුණුනේ අපිට මේ ඔක්තෝබර් මාසෙ ඉඳලානේ. ඊට ඉස්සෙල්ලා ටික අපි කළානේ. තුන්වෙනි වාරේ වැඩ. මේක බලන්න පුතේ පළවෙනි සමීකරණයට එකතු කරනවා දෙවෙනි සමීකරණය. එතකොට එනවා 3a ඍණ b. ඒකට එකතු වෙනවා b ධන 2a. සමානයි දකුණු පැත්තේ 7ට එකතු වෙනවා 8ක්. ඍණ bට ධන b කැපිලා යනවා. 3aට 2a එකතු කළොත් එන්නේ 5a. සමානයි 15යි. ඒ තනි කරන්න පහින් බෙදනවා. බෙදෙන කැපෙනවා ඒ සමානයි කීයද 3යි. මෙතන යට හදන්න. මම මෙතන හදනවා. ඒහි අගය සමීකරණාංක 1ට ආදේශ කිරීමෙන් ඒ වෙනුවට 3යි. 3 වැඩි කිරීම 3 ඍණ b සමානයි 7යි. 3 අරත් 3 9යි. ඍණ b සමානයි 7යි. ඔන්නම් පුතේ ඍණ b ධන b කරමු අනිත් පැත්තට අරන් ගිහිල්ලා 9 ධන 7 මෙහාට ගෙමු ඍණ 7යි. b සමානයි 2යි. b සමානයි 2යි. පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. තොරපුතේ අපි එහෙමනම්
අදට ඔතනින් නවත්තන්න යන්නේ. එතකොට අපි අදට ඔතනින් නවත්තනවා. එතකොට පුතේ අපි ඊළඟ සතියේ අපි ඊළඟ දවසෙත් මේ නිබන්ධනය සාකච්ඡා කරලා ඉවර කරනවා. කව කටු ළඟ තියාගන්න. ඉතින් කෝණමානී ළඟ තියාගන්න. තියෙනවද දිගංශ පරිමාණ රූප ගානක්? මේකේ නෑ මං හිතන්නේ. මේකේ නෑ. ඉතින් මේකේ නිර්මාණ ගානක් තියෙනවා පුතේ. කව කටු ළඟ තියාගන්න. මේ 10 ශ්‍රේණී 9 ශ්‍රේණී වැඩ ටික සමහරක් ඒවා ළමයිට පාඩම් අතපසු වෙච්ච නිසා මොකක් හරි ක්‍රමයක් කරන්න වෙනවා පුතේ. නැත්තම් මේක අපිට ගැටලුවක් වෙයි. එතකොට අපි හිතලා බලමු මොකක්ද අපි කරන්න ඕනේ කියලා. මාත් හිතනවා මේකට මොකක් හරි වැඩපිළිවෙලක්. එතකොට පුතේ අපි එනම් අද රොතනින් නවත්තනවා. ආයිබෝවන්.